දරුවනි පටන් ගමු අපි. දුවල පුතාලා සම්බන්ධයි නේද? මාව ඇහෙනවද? ඔව් සර්. හරි. ඔව් සර්. එහෙනම් පුතේ අපි 10 වෙනකම් කරමු. හරි? පහේ අභ්‍යාසය පුතාලට පැවරුවා නේද කරන් ඉන්න කියලා? පුතාලා පහේක කරාද? හා අපි ඉක්මනට සාකච්ඡා කරමු. පහේ අභ්‍යාසය මම හදාගෙන යන්නම්. පුතාලා උත්තර හරිද කියලා බලන්න. හා සර්. අවස්ථාව ඊට පස්සේ ඔයගොල්ලන්ට හිමීට දෙන්නම්. හරි? 4 x වෙනුවට පුතේ 4න් 1 ආදේශ කරා. එතකොට මේ 4ට 4 සුළු වුණාම දුර පුතාලගේ උත්තරේ 1යි. 2 x වෙනුවට 4න් 1 ආදේශ කරා. එතකොට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි උත්තරේ 2කින් 1යි. එතකොට 3 ගුණ කිරීම 4න් 1. එතකොට පුතේ උත්තරේ 4න් 3යි. ඊළඟට ඍණ 8 ගුණ කිරීම 4න් 1. 4 ඒවා 1යි 4 ඒවා 2යි දුර පුතාලගේ උත්තරේ ඍණ 2යි. මේ ටික හරිද කියලා බලන්න. හරිද? කෝපතිචාර හරි? හරි. ඊළඟ දෙවෙනි අදියර ඔන්න දෙවෙනි අදියරේ y වෙනුවට ඍණ 3න් 1 ආදේශ කරන්න තියෙන්නේ 3 ගුණ ඍණ 3න් 1. එතකොට පුතේ මේ 3ට 3 බෙදුනහම උත්තරේ ඍණ 1යි. ඊට පස්සේ 2 ගුණ ඍණ 3න් 1. එතකොට එන්නේ ඍණ 3න් 2යි උත්තරේ. ඊට පස්සේ ඍණ 6 ගුණ කිරීම ඍණ 3න් 1. ඍණයි ඍණයි ධන වෙනවා 6ට 3 ඒවා 2යි උත්තරේ 2යි. ඍණ 4 ගුණ කිරීම ඍණ 3න් 1. ඍණයි ඍණයි ධන වෙනවා උත්තරේ 3න් 4යි. එහෙමත් නැත්නම් 1යි 3න් 1යි. හරිද දුවේ පුතේ ඒක ඒ ටික ගැන මොකද කියන්නේ? හා? හරි? හරි සර්. හරි. ඊළඟට Excuse me sir. කියන්න. සර් මට ගිය සතිය පන්තියට එන්න බැරි වුණා මේ රෙකෝඩින් එකත් අහන්න බැරි වුණා සර් මේ සතිය අපි ගෙදර හිටියේ නැති නිසා මේ සර් මේ ගිය සතියේ කරපු ටික මේ පුළුවන් නම් මට කොච්චර පිටු ගාණක් ගියාද කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඔව් අපි කවුරු හරි යාළුවෙක්ගෙන් අහමු කොච්චරක් කියන්න ඕනද? කියන්න පුතේ උදව් කරන්න යාළුවට. පුතායි පොත මොකද්ද? CR පොතක්ද එක්සයිස් පොතක්ද? CR පොතක් සර්. CR පොතක්. CR පොතක ලියන දුවේ පුතෙක් කියන්න කොච්චරක් ඉඳ තියන්න කියලාද? කො කතා කරන්නේ? පිටු එකමාරක් ගියා සර්. කීයද? පිටු එකමාරක්. පිටු එකමාරක්. පිටු එකමාරක්. අපි අර හෝම්වර්ක් බැලුවනේ නේද? හෝම්වර්ක් ඔව් සර් ගොඩක් කාලයක් හෝම්වර්ක් වලට මේක වැඩි වෙලාවක් ගිය පුතේ හෝම්වර්ක් වලට අර කොමිස් වලයි පට්ටම් වලයි ඊට පස්සේ පිටු එකමාරක් ඉඳ තියාගන්න. හරි? හරි සර්. හරි. එතකොට අපි ඊළඟ එක ඒ වෙනුවට මෙතන ඍණ 2 මම මේ පැත්තෙන් හදනවා. ඊළඟට b වෙනුවට 2යි එකතු කිරීම දෙගුණයක් 2කින් 1. ඒතර අපි මෙතන වරහන දාගමු. අනිවාර්යෙන් මුලින්ම ප්‍රකාශනයේ ලියවෙන්න ඕන ඔහොම. ප්‍රකාශනයේ ලියලා තමයි ආදේශ පියවරට එන්නේ. ඊට පස්සේ මෙතන ඍණ 2 මේ දෙකට දෙක බෙදෙනවා ධන 1. ඍණ 2යි ධන 1යි කියන්නේ පුතේ අන්තිම උත්තරේ කීයද එතකොට? ඍණ 3. අන්න ඍණ 3 කියනවා. විරුද්ධ නම් එකතු කරනවද? අඩු වෙනවා. ඍණ 1යි උත්තරේ. ඍණ 1යි සර්. ඍණ 1යි. ඍණ 1යි. ඊළඟට 4යි p අඩු කිරීමේ 4 ගුණ 2කින් 1 අඩු කිරීම ඍණ 2. ඔන්න ඔහොම. එතකොට මෙතන දෙවරක් 1යි දෙවරක් 2යි මෙතන 2 ඍණයි ඍණයි ධන 2 උත්තරේ 4යි. ඊට පස්සේ 3 ගුණ ඍණ 2 එයාව මම කොටු වහනක් දාගත්තා එකතු කිරීම d 2කින් 1.
තුන්වරක් ඍණ 2 ඍණ 6යි. ඍණ 6යි ධන භාගයයි. ඍණ 6යි ධන භාගයයි. කීයද පුතේ? ඍණ 6යි ධන භාගයයි. පාංගි මේ ඍණ 6 ධන භාගය. අඩු වෙනවා 6න් භාගයක්. ඍණ 5යි භාගයයි. නේ? ඍණ 5 මාරයි. මේක ආවද? ඔව් සර්. මේක තමයි එන්න ඕනේ. ඍණ 5 මාරයි. බලන්න හරි වැරදි දාගන්න. සර් ඒ ගානේ මේ 5යි ඍණ 5යි භාගයයි කියලා කොහොමද ගත්තේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න. මේ හරි ලේසි පුතේ. ඍණ 6 ධන භාගෙනේ තියෙන්නේ. හරිද? මෙයාගේ ලකුණ ඍණ, මෙයාගේ ලකුණ ධන නම් ධනයි ඍණයි නම් අපි මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරනවද අඩු කරනවද? දෙන්න අපි දැන් ඔහොම හිතන්නේ. දැන් ඔයාගේ මං අහනවා ඍණ 6යි ධන 1යි. මොකද කරන්නේ? කොහොමද අපි මේක එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්නේ? මේ ධන ලක්ෂණ විරුද්ධ ලකුණු දෙකක් නම් අඩු කරනවා. එක වගේ ලකුණු දෙකක් නම් එකතු කරනවා. විරුද්ධයි නම් අඩු කරා, එක වගේ නම් එකතු කරා. එතකොට ඒක තීරණය කරාට පස්සේ අපි 6න් එකක් අඩු කරනවා. 6න් එකක් අඩු කරාම 5යි. කාගේ ලකුණද දාන්නේ? වැඩි ගොඩේ ලකුණ දාන්නේ. ඍණ 5යි. තේරුණාද? මෙතනදී 6යි 1යි 7යි දෙන්නම ඍණ හින්දා ඍණ 7යි. එතකොට මං කරේ 6න් භාගයක් අඩු කරා. ගෙදරට පාන් ගෙඩි 6ක් ගේනවා, පාන් භාගයක් කනවා. ඉතුරු වෙන්නේ කොච්චරද? පාන් ගෙඩි 5 මාරයි. 5 මාරක් ඉතිරි. හැබැයි මෙතන ඍණ ගොඩ වැඩි හින්දා ඍණ 5 මාරයි. දැන් හරිද? ඔව් සර් තේරුණා. මෙහෙමයි. අපි ඊළඟට හතරවෙනි කාණ්ඩෙට එන්න හදයි. අඩුපාඩු රතු පෑනෙන් හදාගන්න. හතරවෙනි කාණ්ඩය අඥාත දෙකක් තියෙන අවස්ථාවම තමයි. එතකොට භාග තමයි මෙතන ආදේශ කරන්න තියෙන්නේ. මට white board එකට ගියා නම් තමයි දැන් හොඳ. ඊට මදිනේ මෙතන. ඔන්න මම දැන් white board එකට අරන් යන්නම් ඕගලන්ව. දැන් හැමෝටම පව ආවද? දව කට්ටියකට මම හිතන්නේ පව නැතුව ඇති නේද? විනාඩියක් දෙන්න පුතේ. හරි. මම හිතන්නේ ෂෙයා වෙලා ඇති දැන් white board එක. ඔව් සර්. හරි. ඔන්න මම දැන් එන්නේ පුතේ ඔයගොල්ලන්ගේ අභ්‍යාසයේ හතරවෙනි ගානේ පළවෙනි එකට. හතරවෙනි ගැටලුව ඒකේ පළවෙනි රෝම ඉලක්කම. හැබැයි මේ හැම එකටම ඔයගොල්ලන්ට ආදේශ කරන්න කියලා දීලා තියෙන්නේ x වෙනුවට 3න් 2යි y වෙනුවට 4න් 3යි. එතකොට පළවෙනි රෝම ඉලක්කම 3x එකතු කිරීම 4y. එතකොට එනවා ආදේශය 3 ගුණ කිරීම 3න් 2 එකතු කිරීම 4 ගුණ කිරීම 4න් 3. ඔන්න ඔහොම. 3 බෙදුන පුතේ 2යි 4ට 4 බෙදුනත් 3යි පුතාලගේ උත්තරේ 5යි. ආවද?
ඔව් සර්. මේ වගේ එක ලකුණු වෙන් කරන්නේ මේ ආදේශ පියවරට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ලකුණු දෙකක් ලැබෙනවා සාමාන්‍යයෙන්. ඇගේම අරමුණු වෙන්නේ ඒවා. ඊළඟට අපි එනවා රෝමිලා ක්‍රමාංක 2ට. රෝමිලා ක්‍රමාංක 2 3යි x අඩු කිරීම 2y. එතකොට එන්නේ 3 ගුණ කිරීම x වෙනුවට 3න් 2 අඩු කිරීම y වෙනුවට 4න් 3. ඕනනම් මෙතන මෙහෙම වරහන දාගන්න. දැන් මේ 3ට 3 බෙදෙනවා. මෙතන 2යි දෙවරක් 1යි මෙතන 2යි මෙතන 2න් 3යි. ඊළඟට පුතේ 2න් 3ක් තමයි අඩු කරන්න තියෙන්නේ. ඔන්න ඔහොම. මෙතන යටින් අපි එකක් දාගත්තා. පොදු හරය ගත්තා 2ක්. තව ක්‍රම තියෙනවා මෙහෙම ගමු. 1 2 වෙලා තියෙනවා. 1 2 වෙන්න නම් 1 ගුණ වෙනවා 2කින් මෙයාත් ගුණ වෙනවා එතකොට 2කින්. ඒක දෙවරක් 2 4යි. මේකේ වෙනසක් නැහැ. මෙතන 3යි 4න් 3ක් 1යි. පුතාලගේ උත්තරේ 2කින් 1යි. හරිද? එහෙම නැත්නම් මෙතනින් මෙහෙම ගන්න පුළුවන්. ෂෝට් කට් එකක්. මෙතනින් ගන්න පුළුවන් 2 අඩු කිරීම 3 2කින් බෙදුවාම පුතේ 3 වරක් 1යි 3 2කින් බෙදුවාම 1යි 2යි ඉතුරු 1යිනේ 1යි 2කින් 1යිනේ 2කින් එකමාරක් අඩු කරාම කීයද? පාන්ගෙඩි දෙකක් ගේනවා පාන් එකමාරක් අනුභව කරගන්න. ඉතුරු භාගයේ දෙකෙන් එකයි. ඔච්චර දුර යන්නේ නැතුව ඔහොම ගන්නත් පුළුවන්. හරි? Excuse me sir. ඔව් කියන්නේ පුතේ. සර් විනාඩියකට පළවෙනි එකයි චුට්ටක් දාන්න පුළුවන්ද? හරි. හරි sir, thank you. අපි තුන්වෙනි එකට එනවා නම් මේ ක්‍රම දෙකම සටහන් කරගන්න. කරලා තියෙන ක්‍රමයට අමතරව ඊළඟට පුතේ 8යි y අඩු කිරීම 6යි x. එතකොට 8 ගුණ y වෙනුවට අපි ගන්නේ දීලා තියෙන අගය y වෙනුවට දීලා තියෙන්නේ 4න් 3 අඩු කිරීම ඊළඟට 6 ගුණ කිරීම x වෙනුවට අපි ගන්නේ 3න් 2. ඉතින් මම මෙතන වරහනක් දාගන්නවා අපේ පහසුවට. 4 ඒවා 1යි 4 ඒවා 2යි දෙවරක් 3 6යි. 3 ඒවා 1යි 3 ඒවා 2යි දෙවරක් 2 4යි. 6න් 4ක් 2යි. උත්තරේ 2යි පුතේ. උත්තරේ 2යි. මේ තමයි ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. අපි එනවා ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5 ඒකේ දෙනවා p සමානයි ඍණ 2කින් 1 q සමානයි ඍණ 3. රෝමිලා ක්‍රමාංක 1 ප්‍රකාශනය පුතේ 2p එකතු කිරීම q. ඔන්න හෑන්ඩ් ලිස්ට් එකට එන්න ඔයගොල්ලන්ව අවස්ථාව දෙන්නම් තුන් දෙනෙක්ට. කවුද පළවෙනියෙන්ම? කෝ රයිසන් විස්තර කරන්න අවස්ථාව. කෝ කවුරුත් ආවේ නැහැ. excuse me sir දැන් මම දැන් join උනේ මොකද්ද කරන්නේ? අපි සාකච්ඡා කරගෙන යන්නේ පුතේ අභ්‍යාසය. ඒ කියන්නේ 5 1 අභ්‍යාසය පුතා. ඒකේ අන්තිම ගාන. thank you. අන්තිම ගාන. කෝ අපිට උදව් කරන්න එන්නේ නැද්ද කවුරුවත්? චතුමි. ඔව් චතුමි.
අපිට චතුරු උදව් කරන්න. ඔව් ඔබට අවස්ථාව. ඒකේ දෙකයි පීට එකතු කරන්න ඕන කිව්වේ. එතකොට පී කියන්නේ ඍණ දෙකෙන් එකනේ. එතකොට ඍණ දෙකෙන් එක කියලා වරහනක් දාගන්න. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඍණ 3. දැන් ඊට මොකද කරන්නේ? පස්සේ මෙතන අපි කොටු වරහනක් දාමු චතුරු. ඊට පස්සේ දෙකයි මේ දෙකයි බෙදෙනවා. ඊට ඉස්සෙල්ලා ලකුණු තීරණය කරමු. මෙයාගේ ලකුණ ධන, මෙයාගේ ලකුණ ඍණ නම් ලැබෙන ප්‍රතිඵලය ඍණ සර්. ඍණ. එතකොට එතන උත්තරේ කීයද? ඍණ 1. එතකොට මේ දෙන්න ධන ඍණයි ගුණ කරාම ධනයි ඍණයි ගුණ කරාම ඍණ සර්. ඍණ 3යි. දැන් උත්තරේ කීයද? මට කියන්න මේ දෙන්න එකතු වෙනවද අඩු වෙනවද? එකතු වෙනවා සර්. අන්න හරි. එකතු වෙනවා කියලා දුව තීරණය කරේ කොහොමද? එකම ලකුණේ හින්දානේ. ආ? ඔව් සර්. දෙන්නගේම එක ලකුණු ඍණ ඍණ. එහෙනම් එකතු කරලා සමාන ලකුණු එකතු කරා. උත්තරේ කීයද චතුරු? ඍණ 4යි සර්. ඍණ 4යි. very good දුව. බොහොම හොඳයි. හරි සතුටුයි ඉදිරිපත් වෙලා අදහස් ප්‍රකාශ කිරීම. මේක තමයි වෙන්න ඕනේ. නැතු මමම කතා කරන එක නෙවෙයිනේ. ඔයගොල්ලෝ එකතු වෙන්න ඕන. අනිත් දුවල පුතාලා මොකද කියන්නේ මේ උත්තරේ ආවද? ඔව් කතා කරන්න. ඔව්. දැන් අපිට එහෙනම් දෙවෙනියට අපිට උදව් කරන්න ඉන්නවා ගිමාන්. ගිමාන් සූදානම්ද අපිට උදව් කරන්න? ඔව් සර්. හරි. ගිමාන්ට එන අවස්ථාව තමයි ගිමාන්ටත් හැබැයි එන්නේ p සමානයි ඍණ භාගය q සමානයි එයාගේම තමයි ඍණ 3. එතකොට 4යි p අඩු කිරීම q. ගිමාන් කොහමද? සර් මුලින්ම ඕකේ සර් අපි 4 p එකට ආදේශ කරගන්නවා. එතකොට p එක එන්නේ ඍණ 2කින් 1. එතකොට අපි වරහන් ඇතුළේ ලියනවා 2කින් 1 කියලා. එතකොට ඔතන තියෙන 4 සර් ධන සංඛ්‍යාවක්. ඔව් ගිමාන් අපි ඊළඟ එකත් ආදේශ කරගෙන මිමු නේද? හරි සර්. අඩු කිරීම ඍණ 3. ඍණ 3. ඊළඟට අපි හොඳම දේ තමයි දැන් ඔයාලට මම බාධා කරන්නේ මේක පුරුදු වෙමු. පුතේ වරහන් භාවිතේ හරි වැදගත් මෙතනදී. මෙතනදී සුළු කිරීම වලදී දැන් අපි අනිවාර්යයෙන්ම ඍණ සංඛ්‍යාවක් ලියනකොට පුතේ සුළු වරහන භාවිතා කරන්න මේපෑ. දැන් ඔයා ඍණ භාගය ලියනකොට සුළු වරහන භාවිතා කරා. ඊළඟට මෙතන ගුණිතයක් තියෙන හින්දා අපි ඒත්තන highlight කරගන්න ඕන. මෙතන ගුණිතය මුලින්ම කරන්න එපා. එතකොට අපි වරහන් භාවිතේ වෙන්නේ මෙහෙමයි සුළු වරහන ඊට පස්සේ අපි ගමු කොටු වරහන ඊට පස්සේ එහෙම යෙදුනොත් සංගල වරහන. එහෙනම් දැන් මෙතන අපි මෙතන කොටු වරහන කොහොම දාගමු? ඔන්න. එතකොට එතනින් අපිට කියවෙන්නේ මේක ಗುಣ කරලා ඉවර වෙලා අපිට මෙතනට එන්න තියෙන්නේ නේද? හරි. දැන් ඔබට අවස්ථාව. එතකොට සර් අපි 4 ඍණ 2 එකෙන් ගුණ කරනවා. එතකොට සර් අපිට දෙවරක් 1යි 4 වරක් 2. එතකොට අපි ඒක බෙදනවා. එතකොට සර් අපිට එනවා ඍණ 2 උත්තරේ විදිහට. ඊට පස්සේ සර් අපි ඍණයි ගුණ කරාම අපිට ධන විදිහට ලැබෙනවා. ඊට පස්සේ අපි ධන 3 ලියනවා. එතකොට ඔකේ සර් පිළිතුර තමයි ධන 1. අන්න හරි. අපේ යාළුවන්ට කියමු ඔයා ධන 1 ගත්තේ කොහොමද කියලා. සර් ඔය වගේ මේ ගානක් තියෙනකොට සර් අපි මේ ඔගේ ඍණ එකකුයි ධන එකකුයි විරුද්ධ නැහැ සර්. අපි ඒක අඩු කරනවා. අඩු කරලා සර් අපි ඔකේ තියෙන වැඩියගේ තියෙන සංඛ්‍යාව බලනවා. ඒ කියන්නේ ධන. යාගේ ලකුණ. තුنين දෙකක් අඩු කරා 1යි වැඩියගේ ධන. ඒද ධන කියලා දාන්න ඕනේ. 1යි කියලා තිබ්බම හරිනේ. right. මොකද විශ්වාසයෙන් උත්තර දුන්නා අවබෝධයෙන්. very good. ඒක තමයි වෙන්න ඕනේ. කතා කරා. ඔතන ඍණ 2 දාලා ඊට පස්සේ අඩු කිරීම දාලා ආයි ඍණ 3 දාලා ඊට පස්සේ සුළු කරන්නත් පුළුවන් නේද? කමන්නේ දැන් ඔයා කියන්නේ මෙතන මේම ඍණ 2 අඩු කිරීම ඍණ 3 දාලා ඊළඟට මේ පියවරට එන්නද? ඔව් සර්. ඔව් කමන්නේ. දැන් ඉමාන් මේ පියවර එකපාරම ගත්තා. කමන්නේ. හරි. කොහොම නමුත් ලකුණු ලැබෙන්නේ
ආදේශයටයි උත්තරයටයි විතරයි පුතා. ආදේශයට උත්තරයටයි ඉතින් අතරමැද පීවරකට ලකුණු වාර විභාගයක වගේ දෙනවා සමහර වෙලාවට අපි උඩස මේ ආදේශය හරි ගිහිල්ලා උත්තරේ වැරදුනොත් සා ආදේශයට ලකුණට හම්බ වෙනවද? දෙනවා. ආදේශයේ නිවැරදි ආදේශයට ලකුණු දෙනවා පුතේ. ඇගීම් අරමුණුනේ. අපි ගැටලුවක් විසඳීමේදී දරුවාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවසාන උත්තරේම පමණක් නෙමෙයි. ඒ කියන්නේ අපේ ගණිතයේ තියෙන සුවිශේෂීකම වැරදුනත් ඔබට ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ වරද්දන්න කියලා නෙවෙයි. වැරදුනත් අවසානයේ ඔබ අනුගමනය කරන පියවර නැත්නම් අනුගමනයේ ක්‍රමශිල්පය අනුගමනය කරන ක්‍රමශිල්පය නිවැරදි නම් ඔබට මේ නිවැරදි ක්‍රමශිල්පයේ යම් අවස්ථා සඳහා ලකුණු පවරනවා. තේරුණාද? එතනදී අපි බලන්නේ නිවැරදි ආදේශය. අපි තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලකම් අංක 3ට අපිට උදව් කරන්න ඉන්නේ කවුද? කවුරුහත් තව උදව් කරන්නේ දැන් ගිමාන් චතුමි කෝ තව ඉන්නෝනේ දුවල පුතාලා. කෝ අපි වෙනදා කතා කරන්නේ. එන්න අපිට උදව් කරන්න. තුන්වෙනි එක තියෙන්නේ 6යි PQ. තුන්වෙනි එක තියෙන්නේ 6යි PQ අඩු කිරීම එකනේ 2. අඩු කිරීම 2. 6යි PQ අඩු කිරීම 2. ප්‍රවීන් කතා කරමු පුතා ප්‍රවීන් සෙජට ගාන බලාගෙන පුළුවන්. ස්ක්‍රීන් එකේ P වෙනුවට එන්නේ ඍණ භාගය. P ඍණ භාගයේ Q වෙනුවට එන්නේ ඍණ 3. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? හරි සර්. දැන් ෂෙයා වෙලා සර් තියෙන්නේ. එතකොට සර් ඒක කරන්නේ 6 ගුණ කිරීම වරහන් ඇතුලේ ඍණ භාගයේ ගුණ කිරීම ඍණ 3. මෙතන කොටු වරහනක් දාගන්න. ඔව් සර්. ඊට පස්සේ අඩු කිරීම 2. ඔව්. ඊට පස්සේ දෙකට දෙකේව 1යි 6ට දෙකේව 3යි. අපි මුලින්ම ලකුණ තීරණය කරමු. මෙයාගේ ලකුණ ධන ධනයි ඍණයි ධනයි ඍණයි ඍණ ඍණයි ධන. එහෙනම් මෙතන අවසානයේ ගුණිතය ධනාංගයක් ඒ. ඔව් සර්. දැන් සුළු කරානේ. දෙවරක් 1යි දෙවරක් 3යි. තුන්වරක් 3 3යි ඍණ 3. තුන්වරක් 3 තුන්වර 3 9යි සර්. 9යි. 9 දෙක 9 2 7යි. උත්තරේ 7යි. හරි? අන්න එහෙම. අනිත් දෝල පුතාලට ආවද උත්තරය? very good. ඔන්න ඔහොමයි. හරි එහෙමනම් අභ්‍යාසය අපි සාකච්ඡා කරේ. දැන් අපි අද පුතාලගේ දැනුමට යමක් එකතු කරගන්න හදන්නේ. තාමත්ම වැදගත් කාරණාවක් බීජ ගණිතයේ. ඒ තමයි පුතේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය පිළිබඳව. මේ ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කිරීම පිළිබඳව තමයි දුවල පුතාලා දැන් සාකච්ඡා කරන්න හදන්නේ. එහෙමනම් ලියන්න මාතෘකාව සටහන් පොතේ ද්විපද ප්‍රකාශන ගුණිතය කියලා. ලියන්න ද්විපද ප්‍රකාශන සර් දීපත නේද? ද්විපද දෙකක ගුණිතය. ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය.
හරි සර්. හරි. ද්විපද කියන්නේ පද දෙකක් සහිත ප්‍රකාශන. උදාහරණයක් ගත්තොත් දුවේ පුතේ හොඳට අහගන්න බලා ගන්න. උදාහරණයක් ගත්තොත් x එකතු කිරීම 2 කියලා ගත්තොත් මේක අපි කියන්නේ ද්විපද බීජීය ප්‍රකාශනයක්. බීජීය කියන්නේ අඥාතයක් සම්බන්ධ වෙන්න ඕන. අඥාතය එකක් හෝ කිහිපයක් සම්බන්ධ වෙනවා නම් අපි ඒක බීජීය ප්‍රකාශනයක් ලෙස හඳුන්වනවා. එතකොට මේකේ මේ ද්විපද බීජීය ප්‍රකාශන දෙකක් අපි හිතමු x ධන 2 x ධන 3 මේ දෙන්න ගුණ කරන විදිහ තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට ගුණිතය, ඒ කියන්නේ ගුණ කිරීමේ ලකුණක් පේන්නේ නැහැ. ඒ කියන්නේ පුතා මෙතන ඔබ දන්නවාද මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. වරහන් සහිතව අපි ප්‍රකාශනයේ ඉදිරිපත් කරන නිසා ගුණ කිරීමේ ලකුණ අමුතුවෙන් ආයි දාන්න ඕනේ නැහැ. ඔබ දන්නවා මෙතන එතකොට ගුණිතයක් තියෙන්නේ කියලා. අපිට මේ ද්විපද ප්‍රකාශන දෙක ගුණ කරන්නේ කොහොමද කියන එක තමයි එසේ ගුණ කිරීමෙන් ලැබෙන ප්‍රකාශනය ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි දුවලගේ පුතාලගේ දැනුමට දැන් එකතු කරගන්න හදන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ අද දවසේ පළවෙනියෙන්ම ලබන ඉගෙනීම. ඉගෙන ගන්නවා කියන්නේ යමක් උකහා ගන්නවා. පොතපතින් උකහා ගන්නවා, අහලා බලලා දැනගන්නවා, නැත්නම් ගුරුවරු කියලා දෙන දෙයක් අහගෙන ඉඳලා තේරුම් ගන්නවා. ওই විදිහට. එහෙනම් මේ දැනුම ලබා ගන්න හදන්න. ඊට පස්සේ ඒ දැනුම තාවුරු කරගෙන, ධාරණය කරගෙන, ඒ සම්බන්ධ කරගනිමින් ගැටලු විසඳීම් කරන්න තමයි ඕගොල්ලෝ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙවැනි ප්‍රකාශනයක් ගුණ කරන ක්‍රම පොතේ පෙන්නලා දෙන්නේ ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය තුල ක්‍රම දෙකයි. මම ඕගොල්ලන්ට ක්‍රම තුනක් කියලා දෙන්න හදන්නේ. ඊළඟට අපි ඒකේ බහුලව භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඒක ඊට පස්සේ ඒක තමයි අපි නිතරම පාවිච්චි කරන්නේ. නමුත් අනිත් ක්‍රම දෙකක් දැනගෙන සිටීම හරි වටිනවා. එහෙනම් අපි බලමු මෙහෙම මේ තමයි උදාහරණයක් ගත්තේ. ඊට පස්සේ අපි ලියනවා ඔන්න අපි මේක උදාහරණය කියලා ලියමුකෝ. මේ උදාහරණය ඊට පස්සේ අපි කියමු මෙම ගුණිතය මෙම ගුණිතය සෝක ලියා ගන්නද? පොඩ්ඩක් බලා ගන්න. ගුණිතය ලබා ගත නැත්නම් ගොඩ නැගිය හැකි. ගුණිතය ගොඩ නැගිය හැකි. ගොඩ නැගිය හැකි ක්‍රම තුනකි. හරි. දැන් මෙතනට වෙනකන් ලියා ගන්නකෝ. මෙතනට වෙනකන් ලියා ගන්න. ලියලා ඉවරනම් මාව දැනුවත් කරයි. හරි සර් කරලා ඉවරයි. එතකොට ඔන්න පුතේ පළවෙනි ක්‍රමය. නෑ සර් තාම නෑ. පළවෙනි ක්‍රමය මෙන්න මෙහිම. හරි ලේසි. මම මෙතනට ගන්නවා පුතා ඔයගොල්ලෝ දන්න කියන සංඛ්‍යාවක්. ඒ කියන්නේ දන්න කියන සංඛ්‍යාවක් කිව්වේ. පුතාලා අපි හිතමු 25 ගුණ කරන්න කියනවා. ඔයගලන්ට 25
ගුණ කරන්න කියනවා කියමුකෝ 32 25 ගුණ කිරීම 32. එතකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? එතකොට ඕගොල්ලෝ කරන්නේ 25 ගුණ්‍ය ගුණකය 32 මාරුණාට ගැටලුවක් නැහැ ගුණ කර. එතකොට දෙවරප්පා 10න් බිඳුව එකක් ඉතිරි. දෙවරක් දෙක 4යි මෙතන 1යි 5යි. තුන්වරක් 5 15න් 5 එකක් ඉතිරි. තුන්වරක් දෙක 6යි 1යි 7යි. ඔය පේජ් දෙක එකතු කරනවා බිඳුවයි 5යි 5යි 10යි බිඳුව එකක් ඉතිරි 8යි. එතකොට ඔයගලන්ට පේනවා මෙයාගේ ගුණිතය එන්නේ 800යි. ඔක තමයි ඔයගොල්ලෝ කරන ක්‍රමය. මේක මම තව විදිහකට කරනවා. මම මේක තව විදිහකට සුළු කරලා පෙන්නන්න. මේ එක විදියක්. මේ තව විදියක්. අපි මොකද්ද කරේ? 25 ගුණ කිරීම 32. ඔන්න බලන්න. මම මෙහෙම කරනවා. 25 ලියනවා දෙපදයක් විදියට. 25 ලියනවා පුතේ 20 එකතු කිරීම 5 කියලා. 32 මම ලියනවා 30 එකතු කිරීම 2 කියලා. එහෙනම් මෙතන කියන්නේ ගුණිතයක් කියලා. 25 32කින් ගුණ කරන්න කියලා. ඊළඟට මම කරන්නේ ඔන්න බලන්න. ඊළඟට මම මෙන්න මෙහෙම ගුණ කරනවා. හොඳට බලා ගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. 20 එකතු කිරීම 5 30 එකතු කිරීම 2 කියලා ලියනවා. දැන් පුතේ දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම දෙවරක් 5 10 මම එහෙමම ලියනවා. එකතු කිරීම. දෙවරක් 20 40යි. ඊට පස්සේ 35න් ගුණ කරනවා. 5 3 15යි. එතකොට 150යි. ඊළඟට 30 20න් ගුණ වෙනවා. එතකොට 3 වරක් 2 6යි. එතන 600යි. ඔන්න ඔහොම. තේරුණාද ඒ කුළු කරපු විදිහ? ඔව් සර්. හැමෝටම තේරුණා? නෑ සර්. තේරුන්නේ අහගෙන නෙවෙයි හිටියේ. ඔන්න මම ආයි කරනවා. ආයි කරන්නම් ඔන්න. ඔන්න ආයි බලගන්න හොඳට. දැන් මෙතනට වෙනකන් තේරුණාද? මෙතනට වෙනකන්? ඔව් සර්. හරි. දැන් මාත් එක්ක කරන්න. දෙවරක් 5 කීයද? 10යි. 10 ලිව්වා. දැන් දෙකෙන් තමයි මේ දෙන්නම ගුණ කරන්නේ. 20 ඒව දෙක. 40යි. එතන හරිද? හරි සර්. දැන් 30න් ගුණ කරන්න. 30න් 5 ගුණ කරන්න. 150යි. එයා ලියන්නේ 10ට යටින් නෙවෙයි 40ට යටින්. හරි 150. සර්. 30 20න් ගුණ කරන්න. 600යි. ඔන්න ඕක තමයි මං කරේ ඉස්සෙල්ලා. හරි සර් දැන් තේරෙනවා. thank you 15 සර්. දෙකතු. දැන් 15 දෙකතු කරන්න. 10යි 150යි 190යි. මෙතන 600යි. මෙතුණි නේද? මෙතුණි ඔව් සර්. ඉස්සරහට එකතු කර. කීයද? 800යි සර්. 800. උත්තරේ එනවනේ. ඔව් සර්. සර් මේ ඔතන මුලින්ම 2න් 20 ගුණ ගන්න ඉස්සෙල්ලා 5න් 30 ගුණ කළොත් මුකුත් වෙන්නේ නැහැ නේද සර්? දෙකෙන් 20 ගුණ කරන්න ඉස්සෙල්ලා ඔව් 5න් 30. I think දෙකෙන් 20 මේක අපි රටාවකටනේ කරන්නේ. සර් ඒක මුලින්ම වැරදුනොත් ප්‍රශ්නයක් නැද්ද කියලා අහන්නේ. වැරදුනොත් ප්‍රශ්නයක් නැහැ කියන්නේ ඔයා ඒ සංඛ්‍යාව ලියන ස්ථානය අනුව ඒක ගොඩ නැගෙන්න ඕන. 5න් 30 ගුණ කරලා ඔයා ලියන්න ඕනේ මේ මෙතන දෙවෙනි පේලියට ලියන්න ඕනේ. පළවෙනි ඔව් සර් පේලියට දෙවෙනි පේරියෙම තමයි උඩයට මාරුන. ඒක ගැටුවක් වෙන්නේ. ඒක ගැටුවක් නෑ. ඔයා කියන්නේ දෙකෙන් ගුණ කරන්න තු 30න් ගුණ කරලා ඕ. ඒක ගැටලුවක් නෑ. උත්තරේ. දැන් මට ඕනේ මේ ක්‍රමය තේරුණාද වෙලේ? අපි දැන් මේ සාමාන්‍ය ක්‍රමයේදී අපි මේ කරේ. මෙතන උත්තරේ ගැලපෙනවද? දැන් අපි මේ විදිහට තමයි මෙයාව කරන්න හදන්නේ. මේ විදිහට කරන්න හදන්නේ. මෙතනට වෙනකන් ලියා ගන්න මට පොඩ්ඩක් මෙතන මකා ගන්න. තනියම බෝඩ් එක බලන්න නැතුව කරා.
අර 20 ධන 5 කියන එක ඒක දෙවෙනි ක්‍රමය නේද? නෑ නෑ. මේ පළවෙනි ක්‍රමය තමයි මේ කතා කරන්නේ. 25 32 මේ සාමාන්‍ය ක්‍රමයකට අපි ගුණ කරලා උත්තරේ ගත්තනේ. ඒ උත්තරේ මෙහෙම ගන්න පුළුවන් බව තමයි මම පෙන්වුවේ. තේරුණාද? තාම අපි බීජීය ප්‍රකාශන දෙක ගුණ කරන්න ආවේ නෑ මේ ක්‍රමේ. අපි දන්න සංඛ්‍යා දෙකක් තමයි තාම ගුණ කරේ. මේක තමයි ක්‍රමය පුතා. මෙන්න මේකයි අපි කරන්න යන ක්‍රමය මේක. මෙන්න මේකයි ක්‍රමය. මේක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමයනේ. තේරුණා? හරි සර්. දීලා ඉවරද? ඔව් එහෙමනම් ඔන්න මම යන්න ඉස්සරහට සර් පොඩ්ඩක් ඉන්න. yes sir හරි සර්. ඔන්න එහෙමනම් එපා සර් විනාඩියක් දෙන්න. ආ හරි සර් ලියලා ඉවරයි. right. ඔන්න එතකොට දැන් අපි යමු අර දැන් මම මේ අවස්ථාවට එන්නම් කොහොල්ල බලන්න. ඔන්න පුතේ හොඳට බලා ගන්න. දැන් ස්ක්‍රීන් එක පේනවනේ නේ. දැන් අපේ අරමුණ මොකද්ද? අපේ අරමුණ x එකතු කිරීම දෙක වාරයක් x එකතු කිරීම 3 ගුණ කරගන්න එකනේ. මේ ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය හොයන එක. එතකොට දුවේ පුතේ අපි කරන්නේ x එකතු කිරීම දෙක මෙහෙම ලියනවා. ඊළඟට x ධන 3 ලියනවා. අර ඉස්සල කරා වගේ අපි ගුණ කරන්න හදනවා. ඔන්න හැමෝම මාත් එක්ක එකතු වෙයි. 3 දෙකෙන් ගුණ කරන්න. කියන්නේ හැමෝම. අයයි. ධන 3x කෙන් ගුණ කරන්න. 3x. x දෙකෙන් ගුණ කරන්න. 2x. x කෙන් ගුණ කරන්න. x වර්ගය. x වර්ගය. very good. x වර්ගය. ඊළඟට පුතේ 15ට එකතු කරන්න. 6 එයත් එක්ක එකතු වෙන්නේ කෙනෙක් නෑ.
6යි 3ix 2ix පහයි x වර්ගයත් එක්ක එකතු වෙන X තව වර්ගය. පදයක් නෑ x වර්ගය. ඉස්සෙල්ලා වගේ අපිට මේක තවදුරටත් එකතු කරලා තනි අගයක් ලියන්න පුළුවන්ද දුවේ පුතේ? බෑ සර් තනි අගයක් ලියන්න බෑ. මොකද අඥාත අපි දන්නේ නෑ මේ අඥාතේ කීයද කියලා දන්නේ නැති අගයක් නේ. එහෙනම් අවසානයේ උත්තරය අපි ලියනවා එම නිසා අන්න පුතේ x එකතු කිරීම 2 වාරයක් x එකතු කිරීම 3 අගය ඒ කියන්නේ ප්‍රකාශනයේ x වර්ගය ධන 5යි x එකතු කිරීම 6 වේ. තේරුණාද? ඔව් සර්. ඔව් සර් ඔව් සර්. ඒක තමයි පළවෙනි ක්‍රමය. ඔව්. සර් ඕකේ අපිට 5x ධන 6 කියලා දාන්න නැතුව කෙලින්ම 11x කියලා දාන්න බැරිද? මම ඔයාගෙන් අහනවා මෙහෙම. මම ඔයාගෙන් අහන්නම් වෙනම අරගෙන 5x එකතු කිරීම 6 11x කියලා දාන්න පුළුවන්ද කියලා. ඔයා හොඳට ඇස්සරලා බලලා කියන්න මේක කරන්න පුළුවන්ද කියලා. එතකොට ඒක ඔයා හරි. එහෙම තියමුකෝ. පුතා මට කියන්න මෙහෙම ආවොත් එතකොට ඔයා උත්තරේ කීයද දෙන්නේ කියලා. සතුන්නේද කතා කරේ? ඔව්. මට මේකට උත්තරේ කියන්න. මේකට ඒත් ආ 11x 11x. එතකොට මේකත් 11x. මට උත්තරයක් දෙන්න. ඔව්ද නැද්ද? නෑ ඇයි නැත්තේ? හොඳ අර 6x නෑ. මෙයා x පදයක් නෙවෙයි පුතා. මේගොල්ලෝ සජාතීය නෑ. සජාතීය වෙන්න ඕන තවදුරටත් එකතු කරන්න, අඩු කරන්න. සජාතීය වෙනවා කියන්නේ එකම වීජීය කාණ්ඩය නැත්නම් එකම අඤ්ඤාතයේ තියෙන්න ඕන. අපිට එකතු කරන්න අඩු කරන්න නම් වීජීය පද එකතු කරන්න අඩු කරන්න නම් එකම අඤ්ඤාතයේ තියෙන පද වෙන්න ඕන. ඒක තමයි සජාතීය කියන්නේ. එතකොට මෙතන සජාතීය නොවෙනකොට අපිට තව දුරටත් මෙයාව මේ විදිහට තියන්න බෑ. ඔච්චරයි එතකොට. මෙයා වීජීය පදයක්, මෙයා නියතයක්. නියතයක් කියන්නේ අපි දන්න සංඛ්‍යාවක්. මෙතනින් මෙහාට සුළු කරන්න බෑ මෙයාව. ඔයා මේක අහපු එක හරි වටිනවා. මේක ඔයා දැන් තේරුම් අරගෙන තේරුම් ගත්තද? මේක ඒ වැරද්ද නැන් ඉදිරියට යන්න බෑ. තේරුණාද? එකතු කරන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? සජාතීය පද එකතු වෙන්න ඕනේ. මේක 7 පන්තියේ පාඩම වීජීය පද එකතු කිරීම අඩු කිරීම පැත්ත පොඩ්ඩක් නැවත බලන්න. හරිද? හරි. ඔන්න ඔහොමයි. දැන් සර් 5x උයි 6x උයි එකතු කරානේ. එතකොට 11x වර්ගය නෙමෙයිද? 5x උයි ඔයා කිව්වේ මෙතනද? 5x 6x එකතු කරාම ඔයා කියන්නේ 11x වර්ගය කියලාද? ඔව් සර්. x ඒව දෙකක් තියෙනවා. x. එතකොට ඔයා මට මෙහෙම කියන්නේ x ගුණ කිරීම x ආවොත් මොකද කරන්නේ? x වර්ගය. එතකොට x එකතු කිරීම x ට 2x ප්‍රවීන් මොකද කියන්නේ? ප්‍රඥාව පහළ වුණා. වර්ගය හැදෙන්නේ මේ දෙකේ බලය හැදෙන්නේ ಗುಣ වෙනකොටනේ පුතා. ಗುಣ වෙනකොට. එකතු වෙනකොට එන්නේ සංගුණක එකතු වෙන්නේ. මෙයාගේ සංගුණකේ 1යි මෙතන සංගුණකේ 1යි 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 2යි. තේරුණාද? මේවා මතකයි දැන්. 2ix එකතු කිරීම 3ix කියලා ගත්තාම එන්නේ 2යි 3යි 5යි 5ix.
4යි x එකතු කිරීම 6යි x කිව්වොත් 6යි 4යි 10යි x. 4යි x ගුණ කිරීම 5යි x කිව්වොත් ප්‍රවීණ උත්තරේ කීයද? 9x. නෑ වසර 4යි 20යි x වර්ගය. 20යි x වර්ගය. හරි. පැහැදිලිද? පටලවා ගත්තා නේද එතන? හරිද දැන්? එහෙනම් ඔන්න ඔයගලන්ට අවස්ථාවක්. මේක හරිනේ ලියාගත්තනේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒවා අහලා විසඳ ගන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. ඉවරයි. හරිද? නෑ සර් පොඩ්ඩක්. සර් කියන්න පුතේ. හරිනේ? හරි සර්. ඔන්න එතකොට ඔයගොල්ලෝ කරන්න බලන්න මේක. p එකතු කිරීම 8 වාරයක් p එකතු කිරීම 5 ගුණ කරන්න බලන්න. හරිද? හරිද? ඔව් කොහමද ආවේ? p වර්ගය එකතු කිරීම 13 p එකතු කිරීම 40. එකතු කිරීම 40 නේ. එතකොට අපි කරේ p එකතු කිරීම 8 p එකතු කිරීම 5 ගුණ කරා 8 වරක් 5 40 ලිව්වා එහෙමම 5 වරක් p 5යි p කියලා ලිව්වා p 8ෙන් ගුණ කරා 8යි p කියලා ලිව්වා p p ගෙන් ගුණ කරා p වර්ගය කියලා ලිව්වා 15ට එකතු කරා 40 8යි 5යි 13යි p මෙතන p වර්ගය එම නිසා p එකතු කිරීම 8 වාරයක්
p එකතු කිරීම 5 සමානයි p වර්ගය එකතු කිරීම 13යි p එකතු කිරීම 40. ඔකදාවේ හරියට දාගන්න. හරිද දරුවනි? ඔව් සර්. හරි සර්. very good. එතකොට මම ටිකක් බැරෑරුම් එකක් දුන්නොත් මෙහෙම පොඩ්ඩක් හිතන්න බලන්න. x ඍණ 2 වරහන x ඍණ 3 හැදුවා සර්. හැදුවා සර්. හැදුවා සර්. කොහොමද උත්තරේ? x වර්ගය X අඩු කිරීම 5 x ධන 6. අඩු කිරීම 5x අඩු කිරීම 6. ඔව්. එතකොට x ඍණ 2 කියන එක මම ලියනවා x ධන ඍණ 2 කියලා. x ඍණ 3 කියන එක මම ලියනවා x ධන ඍණ 3 කියලා. ඍණ 3 ඍණ 2 ගුණ කරාම ධන 6යි. ඍණ 3යි ඍණ 2යි ගුණ කරාම ධන 6යි. ඍණ 3 x කෙන් ගුණ කරාම ඍණ 3යි x. ඍණ 3 x කෙන් ගුණ කරාම ඍණ 3යි x. x ඍණ 2 කෙන් ගුණ කරාම ඍණ 2යි x. ඊට පස්සේ x ගුණ කරාම x වර්ගය. ධන 6යි ඍණ 3යි x ඍණ 2යි x එකතු කරාම ඍණ 5යි x x වර්ගය. එහෙනම් අවසාන උත්තරය x ඍණ 2 වාරයක් x ඍණ 3 වරහන් ඉවත් කරාම නැත්නම් ගුණ කරාම උත්තරේ එන්නේ x වර්ගයේ ඍණ 5යි x ධන 6. දුලපුතාලට අවබෝධ. සර් ඔතන සර් ඔය ඔහොම දාන්න නැතුව x ඍණ 2 ඊට පස්සේ යටින් දාන x ඍණ 3 එහෙම දාලා ගුණ කරන්න ඕනේ නේද? ඔව් එහෙම අරගෙන ගත්තත් ගැටලුවක් නෑ වරද්ද ගන්න නැතුව මේ උත්තරේ ආවද? ඔව් සර් ඔය උත්තරේ තමයි. ඔව් සර්. ඔව් සර් උත්තර එවනම් හරි. මේ ක්‍රමය අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ නෑ. මේ ක්‍රමය තවදුරටත් අපි දිගට පාවිච්චි කරන්නේ නෑ. නමුත් ඒක දැනගෙන ඉන්න එක වටිනවා. නේ මේක කරන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න. හරි. right අපි යමු දෙවෙනි ක්‍රමයට. ඔන්න ලියන්න දෙවෙනි ක්‍රමය. අපි මේ ද්විපද ප්‍රකාශන ගුණිතය කරන දෙවෙනි ක්‍රමය. දෙවන ක්‍රමය. ඒ ක්‍රමය අපි හඳුන්වනවා වර්ගඵලයක් ඇසුරෙන් අපි කරන්නේ. වර්ගඵලය ඇසුරෙන්. වර්ගඵලයේ ඇසුරෙන් තමයි අපි කරන්නේ. ඔන්න හොඳට බලා ගන්න කොහොමද කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලා ගත්ත අවස්ථාවම ගමු. ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පළවෙනි උදාහරණය දුන්නේ මොකක්ද? x එකතු කිරීම කීයද? මට පොඩ්ඩක් කියන්න. පළවෙනිම අපි සාකච්ඡා කරපු ප්‍රකාශන දෙක. x එකතු කිරීම x එකතු කිරීම 3. x එකතු කිරීම දෙක x ධන 3. ඔන්න හොඳ. පුතා අපි මේක වර්ගඵලයකට අනුගත කරන්න හදා. මේක අපි ගන්නවා x එකතු කිරීම දෙක කියන එක අපි හිතමු පළල කියලා. x එකතු කිරීම 3 කියන එක අපි ගමු දිග කියලා. එතකොට දිග පළල ගුණ කිරීමක් ගොඩනගන්නේ ඍජු කෝණාශ්‍රය. එතකොට මම මේ x කියන දිග
සරල රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරනවා. මම ගන්නවා මේ x කියන දිග මෙන්න මෙහෙම නම් තව පොඩක් ඒක කොපි කරලා අඳින්නම් මෙන්න x කියන දිග. රේඛා ඛණ්ඩයකට මම අනුගත කරනවා. ආවද අනුගත කරන්නේ? ඒ කියන්නේ මම x කියන දිග මම කැමති විදිහට මෙහෙම පෙන්නනවා. x ට 3ක් දිග පැත්තනේ අපි ගන්න හදන්නේ මුලින් x ට 3ක් x ට 3ක් එකතු කරනවා. ඒ කියන්නේ 3ක් එකතු කරනවා කියන්නේ ඔයගලන්ට ඒක පරිමාණයකට මදින්න අවශ්‍ය නැහැ. මම මෙහෙම ගන්නවා මෙයාට තව 3ක් එකතු වෙන බව පෙන්නන්න මෙහෙම මේ ඔන්න එතකොට මේ දිග 3යි කියලා මම ගන්නවා. එතකොට මේ රේඛා ඛණ්ඩයේ සම්පූර්ණ දිග x එකතු කිරීම 3යි. ඔන්න. දැන් මේක ඍජු කෝණාශ්‍රයයකට ගලප ගන්න ඕන හින්දා ඊට පස්සේ මම මෙතනින් පළල ගන්නවා. පළලත් ගන්නේ එතකොට x කියන දිගට සමානව වුණා. ඊට පස්සේ ඒකක දෙකක් මෙතනින් ගන්නවා. දෙකක්. පාට දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන මේකත් x මේ දිග 2යි. එතකොට මේ දිග පළල x එකතු කිරීම 2. මෙතන ඍජු කෝණයක් තියෙනවා. ඔතනට වෙනකන් තේරුණාද? දැන් මම මේ කියන්නේ. ඊට පස්සේ මම මේ ඍජු කෝණාංශය සම්පූර්ණ කරනවා. මෙහෙම. ඍජු කෝණාංශය සම්පූර්ණ කරනවා. මෙතන දිග x ධන 3යි පළල x ධන 2යි. දිග පළල ගුණ කරාම ලැබෙන්නේ මේ ඍජු කෝණාංශයේ වර්ගඵලය. මේ දිග ගුණ කිරීම පළල කියන්නේ වර්ගඵලය. වර්ගඵලය. එතකොට මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි ගොඩනගුවොත් එහෙම ඒ ගොඩනගලා ලැබෙන වර්ගඵලය සම්බන්ධ ප්‍රකාශනයේ නිරූපණය වෙන්නේ මේ ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය. මේ වර්ගඵලය නිරූපණය කරන ප්‍රකාශනය ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය තමයි නිරූපණය වෙන්නේ. එහෙමනම් අපි දැන් මේ වර්ගඵලය හොයන්න තමයි දැන් උත්සාහ කරන්නේ. වර්ගඵලය හොයන්න අපි කරන්නේ අපි පුතා මේක වෙන් කරගන්නවා කොටස් වලට. මෙතනින් මෙහෙම වෙන් කරනවා. මේක මෙතනින් වෙන් කරනවා. කොටස් 4කට කඩා ගන්නවා. ඊට පස්සේ අපි වෙන වෙනම මේ කොටස් වල වර්ගඵලය හොයනවා. මෙතන සමචතුරාංශයක් හැදේ. x ගුණ කිරීම x. එයාගේ වර්ගඵලය x වර්ගය. මෙයාගේ මෙතන x මෙයා 3යි. x ගුණ කිරීම 3. එතකොට මෙයා 3යි x. මෙතන x මෙයා 2යි. x ගුණ කිරීම 2. 2යි x. මෙයා 2යි මෙයා 3යි. 2 ගුණ කිරීම 3. මෙයා 6යි. එහෙනම් මෙයාගේ වර්ගඵලය සම්බන්ධ ප්‍රකාශනය අපි ගොඩනගනවා. එතකොට වර්ගඵලය වෙන්නේ මෙතන x වර්ගය, මෙතන 3ix, මෙතන 2ix, මෙතන 6. එතකොට මෙතන එනවා x වර්ගය 3ix 2ix එකතු කරාම 5ix එකතු කිරීම 6. එහෙනම් මේ වර්ගඵලයේ නිරූපණය වන ප්‍රකාශනයේ මේ දෙන්නගේ ගුණිතයට සමානයිනේ. එම නිසා අපි ලියනවා එම නිසා අන්න දරුවනි x එකතු කිරීම 2 වාරයක් x එකතු කිරීම 3 ගුණිතය වෙන්නේ x වර්ගය ධන 5ix එකතු කිරීම 6 වේ. පැහැදිලිද? ඔකට අනිවාර්යයෙන්ම රූපයක් අඳින්න ඕනේද? ඉතින් රූපය අඳින්න නැතුව කොහොමද පුතේ වර්ගඵලය හොයන්නේ? රූපය අඳින්න නැතුව කොහොමද වර්ගඵලය හොයන්නේ? අපිට මේක රූපය අඳින්න එපා. එතකොට ඔය ගන්න රූපය අනිවාර්යෙන් අඳින්න ඕනේ නේද සර්? මේ ආයේ ප්‍රශ්නේ අහන්නේ. රූපය අනිවාර්යෙන් අඳින්න ඕන. රූපය අඳින්න නැතුව කොහොමද ඔයා මේ කොටස් වල වර්ගඵල හොයන්නේ කියන්නකෝ බලන්න. මේ රූප සටහන අත්‍යවශ්‍යයි. ඒක ඕනමයි. පැහැදිලිද? සර් ඔව්. අපිට මේ ක්‍රම දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන් නේද? කලබල වෙන්න එපා. තව ක්‍රමයක් තියෙනවා.
මේ ක්‍රම දැනගෙන ඉන්න ගමනක් යන්න පාරවල් කිහිපයක් තියෙන්න පුළුවන් නෙදුව පාරවල් දැනගත්තාම අපිට ගමන යන්න බාධාවකින් තොරව යන්න පුළුවන්. සමහර විට මේ පාරේ යනකොට අලියතුන් ඉන්න පුළුවන්. එතකොට අපි මේ පාරේ යන්න නැතුව තව පාරක යන්න පුළුවන්. මේ ඒින්ද ගැටලුවක් විසඳන ක්‍රමෝපායන් ගණනාවක් තියෙනවා. පෙළ පොතේ ඔබට ක්‍රම දෙකයි පෙන්නලා තියෙන්නේ මම තුනක් පෙන්නලා දෙනවා. ඊට පස්සේ ඔබට මේ මොහොතට ගැළපෙන පරිදි පහසු ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. තේරුණාද? ඒ තීරණය ඔබේ අතේ. ඒ තීරණ ගැනීමට අවශ්‍ය ශක්තිය තමයි අපි අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ. ඔබට කියන්නේ මම මේ ක්‍රමයෙන්ම හදන්න කියලා. ඒකම කිව්වොත් අපි වැරදි. තේරුණාද? අපි පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම තියෙනවා. ඊටත් අමතර තව ක්‍රම ඕගලන්ට හොයාගන්න පුළුවන්, අලුත් ක්‍රම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ පුතාලට ඒ අවස්ථාවට සුදුසු නිවැරදි ක්‍රමයක් භාවිතා කිරීමේ ශක්තිය, හැකියාව තමයි පුතේ හැදෙන්න ඕනේ. සර් හිමිවන ලකුණු ප්‍රමාණය සමානයි. අනිවාර්යයෙන්. ඉතින් කොහොම ගියත් එකම දැනට යන්නේ. එහෙනම් මේ ලකුණු බෙදෙන එක පාරක යනවා කියලා ලකුණු වැඩියෙන් දෙන්නයි තව පාරක ගියා කියලා අඩුවෙන් දෙන්නේ නැහැ නේද? ලකුණු ඒ ඇගීම අරමුණු පදනම් කරගෙන දෙනවා. right ඉක්මන් කරමු සටහන් කරගමු. පැන්සලෙන් අදින්න මේ ඔබ මේක අදිනවා නම් වර්ණ දෙකක් පාවිච්චි කරලා ගැටලුවක් නැහැ. හරි? හා ඉක්මන් කරමු. සර් කරලා ඉවරයි. මම කියනකොටම කරන්න තියෙනවා. නෑ සර්. දෙපාරක් බලන්න. කරලා ඉවර වෙච්ච ගැටුම් දෙනව නේද? ඔව් කරලා ඉවර වෙච්ච අයට මම මෙතනම දෙන්නම් එකක්. අපි ඉස්සල් එක කරමු. ඉස්සල් දෙවෙනි උදාහරණය මොකද දුන්නේ? හා දෙවෙනි එක මොකද දුන්නේ මම? p එකතු කිරීම 8 p එකතු කිරීම 5. ඕක කරන්න බලන්න.
සර් හදලා ඉවරයි. නෑ සර්. ඔව් සර් නෑ මේ ළමයි ලිව්වට අපි ලිව්වේ නෑ. ඉවරයි සර්. ඉවරයි සර්. ඇති නේද වෙලාව? හරි සර්. ඔව්. ඔන්න දැන් මම මේකෙම පොඩි පොඩි සංශෝධන කරනවා. බලන්න ඔයගොල්ලෝ හරිද කියලා. සූදානම් නේ? right. එතකොට පුතා මම මේ දුර p කියලා ගන්නවා. මේක 8යි. මෙයා p, මෙයා 5යි. එතකොට මෙතන p එකතු කිරීම 8. එතකොට මෙතන p එකතු කිරීම 5. හරිනේ. එතකොට වර්ගඵලය එන්නේ දිග ගුණ පළල. ඒ කියන්නේ මෙතන කොටස් වල වර්ගඵලය අපි ගන්න. කොහොමද? මෙතන p ගුණ කිරීම p. මෙයා එන්නේ p වර්ගය. මෙයා p ගුණ කිරීම 8යි p. මෙතන 5 ගුණ කිරීම p 5යි p. මෙතන 5 ගුණ කිරීම 8 40යි. එතකොට මෙයාගේ එන්නේ p වර්ගය 8යි p 5යි p 40. මේ එතකොට p වර්ගය 8යි p 5යි p එකතු කරාම කීයද පුතේ? 13යි. 13යි p එකතු කිරීම 40. මේක දාවේ උත්තරේ. ඔව් සර්. ඔන්නෝමයි. දැන් මම හිතන්නේ පුතාලට මෙතනට වෙනකම් පැහැදිලි නේද හැමෝටම? කතා කරා? ඔව් සර්. හරි. ඔව් සර් පැහැදිලි. ඔව් පැහැදිලි. ඔන්න ඕගොල්ලන්ට තව ඒකෙම මෙන්න මේක ඕගොල්ලෝ දැන් මට පුරවලා පෙන්නන්න එතනටම. සර් ඉස්සෙල්ලා ගාන පොඩ්ඩක් ආපහු දාන්නකෝ. සරක ඉතින් දැන් රූපේ නෑ. රූපේ නෑනේ පුතා. රූපේ ඕනද? නෑ ඕනේ සර්. ඕමනේ. සර් රූපේ කොටු අඳින්න නැතුව ඔය විදිහට නිකන් හදන්නත් බැරිද? බෑ පුතේ බෑ. ඒකට බෑ. ඇයි එහෙම කරන්නේ? ඒ කොටු මේ ඒතකොට අපි කොහොමද මේ ඍජුකෝණාංශයක් අපිට පේන්නේ නැහැ නේ මේකේ. වර්ගඵලයක් ඒකස අපි නිකන් හදලා පැටලෙන්නේ නැතුව හදන්න පුළුවන් නම් එහෙම හදුවට කමක් නැහැ නේ. නෑ එහෙමත් එපා. අපි වර්ගඵලයක් හොයන්න නම් රූපයක් තියෙන්න එපා. වර්ගඵලයක් කියන්නේ මොකක්ද? අර්ථ දැක්වීම. වර්ගඵලය කියන්නේ පළල. අන්න වැරදීනේ. ඒකනේ වැරදි. එතකොට මෙයාගේ දිග කුඩ කිරීම පළලද මෙයාගේ වර්ගඵලය කියන්නේ. ඔයා මෙයාගේ වර්ගඵලය හොයන්නේ දිග ගුණ කරලා පළලෙන්ද? එතකොට ඔයා මෙයාගේ වර්ගඵලය හොයන්නේ දිග ගුණ කරලා පළලෙන්ද? ඔයා මෙයාගේ වර්ගඵලය හොයන්නේ දිග ගුණ කරලා පළලෙන්ද? දිග ගුණ කිරීම පළල කියන්නේ මොකද? ඍජුකෝණාංශයක වර්ගඵලය හොයන ක්‍රමය. ඍජුකෝණාංශයක වර්ගඵලය හොයන ක්‍රමයයි දිග ගුණ කිරීම පළල. වර්ගඵලය කියන්නේ යම් වට වුණු නැත්තම් මේ සීමා වුණු වට වෙන්න ඕන. යම් වට වුණු සීමා වුණු පුෂ්ඨයක මේ පුෂ්ඨයක
දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සුදු තිරයේ මම කොටසක් මේ පුෂ්ඨ කොටසක් වට කරලා තියෙනවා. ඒ වට වුණු පුෂ්ඨ කොටසේ මේ මතු පිට ගන්න ඉඩ ප්‍රමාණය. මේ මතු පිට ගන්න ඉඩ ප්‍රමාණයට තමයි වර්ගඵලය කියන්නේ. මේ මතු පිට පුෂ්ඨය ගන්න ඉඩ ප්‍රමාණය. ඒක තමයි අපි වර්ගඵලය ඒරියා කියලා ගන්න. තේරුණාද? එතකොට ඍජු කෝණාශ්‍රයක මේ ඍජු කෝණාශ්‍රයකින් වටවන පුෂ්ඨ කොටස මේ පුෂ්ඨ ප්‍රමාණය තමයි යාගේ වර්ගඵලය වෙන්නේ. එතකොට යාගේ වර්ගඵලය නොපෙන්නා කොහොමද අපි වර්ගඵලය හොයන්නේ? මේ රූපේ නොපෙන්නවා. දැන් මට උත්තරයක් දෙන්න. පුළුවන්ද එහෙම දෙන්න? බෑ සර්. බෑනේ පුතා. මතක තියාගන්න වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල නෙමෙයි. දිග ගුණ කිරීම පළල කියන්නේ ඍජු කෝණාංශයක වර්ගඵලය හොයන ක්‍රමය. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන ක්‍රමය ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ආධාරක පාදයේ දිග ලම්බ උසෙන් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා. භාගයක් ආධාරකය ලම්බ උස. ඒ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. වෘත්තයක වර්ගඵලය හොයන විදිය ඉදිරියට ඉගෙන ගන්නවා. ඉතින් අන්න ඒකයි. වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ පුෂ්ඨයක වට වුණු කොටසක මත් පිට ගන්න ඊට ප්‍රමාණය. යම් සීමාවක් තුල වට වෙනවා කියන්නේ සීමාවක් තුල. දැන් ඕගොල්ලන්ගේ දැන් මේ මහා පොළවේ ඕගොල්ලෝ යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කරගෙන මායිම් හතරක් අහගෙන තියෙනවානේ මායිම් වලින්. Tamange ඉඩම මේ තාප්පයකින් වට කරලා හරි වැටකින් වට කරලා හරි මායිම් කණු වලින් වට කරගෙන හරි තියෙනවා මෙහෙම. ඒ ඉඩ ප්‍රමාණය තමයි ඔබට අයිති නැත්නම් ඔබේ දෙමව්පියන්ට අයිති කුෂ්ඨ ඒ ඉඩම් ප්‍රමාණය. ඒ වර්ගඵලය ඒරියා එක. තේරුණා? ඒක විවිධ හැඩතල ගන්න පුළුවන්. සංවෘත වෙන්න ඕන අනිවාර්යෙන්ම. මේව කොහොම තියෙන්න බෑනේ ඊටම. අනිත් පැත්තටත් එන්න පුළුවන් විදිහට තියෙන්න බෑනේ. තමට අයිති නම්. එතකොට මේක සංවෘත වෙන්න එපා. ඒ වගේම ඒක සංයුක්ත හැඩයක් වෙන්න පුළුවන්. මේම සංයුක්ත හැඩයක් එන්න පුළුවන්. පළරූප කිහිපයක හැඩයක් එන්න පුළුවන්. පැහැදිලි? ඔව්. තා ප්‍රශ්න තියෙනවද? ඔව්. අපි ආවේ පෙළපොතේ මෙන්න මේක දැන් ඔයගොල්ලෝ ඉක්මනින් කරන්න බලන්න. මෙන්න මේක. ක්‍රියාකාරකම 1. මම පොඩ්ඩක් පොඩි කරලා දාන්නම්. මේ රූප සටහන ඇඳලා මම දැන් උදව් කරන්නේ බලන්න මොකද කරන්න තියෙන්නේ කියලා. එතකොට සර් ගණන් වෙන්නේ නැද්ද පළවෙනි ක්‍රමයට හදන්න? නෑ. ඒක මමනේ කිව්වේ. ඔබට කැමති නම් හදන්න පුළුවන්. ගැටලුවක් නෑ. වැරදි දාන්නේ නෑ. තාම තුන්වෙනි ක්‍රමේ කතා කරාට පස්සේ ඔයගලන්ට තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේක කරන්න පාට දාන්න ඕන නැති නිසා මේ පැන්සලෙන් ඇඳලා කමක් නැහැ නේ. පුළුවන් නම් මේක නම් පාට කරන්න වෙනවා පුතේ. පාට කරන්න වෙනවා. හරි? මේ මට්ටමට අඩු කරොත් කැමති ඇති නේද? පෑන් ඉරි වලින් ඇඳවම නැත එපා ඉරි අඳින්න එපා පුතා. ඉරි අඳින්න එපා. පාට පැන්සලක් කරන් පාට කරන්න නැත්නම් පැන්සලෙන් දැනන පාට කරන්. ලාවට. හරි? ඉරි අඳිනවට වඩා ඒකම පැහැදිලි. හරි සර්. මෙහෙම තිබුණොත් පේනවද ඔයගලන්ට? තා පොඩ්ඩක් ලොක් කරන්න. ඒක කැපෙනවානේ. පොඩ්ඩක් උසට ගන්න. ඔන්න ඒ ක්‍රියාකාරකම කරන්න ඉක්මනට. හැබැයි කල්පනාවෙන් මේක වෙනස් අවස්ථාවක්. ඒ කියන්නේ වර්ගඵලයෙන්ම තමයි ගන්නෙ. පොඩ්ඩක් බලන්න. කියන්න. එතකොට සර් ඕකේ අභ්‍යාස වල තියෙන ගණනුත් ওই ක්‍රමයටම හදන්න ඕනේ. අන්න තාම ඉතින් මොහොතක් ගව්වක් තියලා තාම අපි අභ්‍යාස බැලුවේ නැහැ. මේ මොහොත අනුව තමයි අභ්‍යාසයේ කියලා තියෙන්නේ කුමක්ද? ඒ අනුව කරන්න තියෙන්නේ. පොඩ්ඩක් බලමු ඉවසලා ඉන්න.
හරිද? දරුවනි මම සාකච්ඡා කරමු. ඔන්න අමාරුයි. ඔන්න බලන්න. දී ඇති තොරතුරු අනුව සුදුසු පරිදි හිස්තැන් පුරවන්න. පැත්තක දිග සෙන්ටිමීටර් x බැගින් වූ සමචතුරාංශ තහඩුවක් රූපේ දැක්වේ. එහි පැත්තකින් ඒකක දෙකක්ද අනෙක් පැත්තෙන් ඒකක තුනක් වන පරිදි පටි දෙකක් කපා ඉවත් කර ඇති ආකාරය දෙවෙනි රූපයේ දැක්වේ. දෙවෙනි රූපයට යන්නේ. දැන් මේ සමචතුරාර්ශාකාර තහඩුවෙන් මේ පැත්තෙන් ඒකක දෙකක් කොටසක් මෙතනින් කපලා අයින් කරලා මේ පැත්තෙන් ඒකක තුනක කොටසක් කපලා අයින් කරලා ඉතුරු කොටස තමයි මේ තියෙන්නේ. එතකොට ඉතුරු ඍජුකෝණාශ්‍රාකාර කොටසේ දිග වෙන්නේ x අඩු කිරීම 2 පළල වෙන්නේ x අඩු කිරීම 3. ඔතන තේරුණාද? එතකොට ඉතුරු ඍජුකෝණාශ්‍රාකාර කොටසේ ඉතිරි ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය වෙන්නේ කවුරුන්ද? x ඍණ 2 වාරයක් x ඍණ 3. අපිට දැන් මෙන්න මේ ගුණිතය තමයි ගන්න ඕනේ. x ඍණ 2 වාරයක් x ඍණ 3. අපි මොකද කරන්නේ? ඉතිරි ඍජුකෝණාශ්‍රාකාර තහඩුවේ වර්ගඵලය මේ ඉතිරි ඍජුකෝණාශ්‍රාකාර තහඩුවේ වර්ගඵලය ලැබෙන්නේ සමචතුරාශ්‍රාකාර තහඩුවේ වර්ගඵලයෙන් අපි අඩු කරන්න ඕන මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කොටස අපි අඩු කරන්න ඕන. කොයි කොටසද? මෙන්න මේ කොටස
මම මේ පාට කරන මේ කොටසයි මෙන්න මේ කොටසයි අඩු කරන්න එපා. මේ සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලයෙන් මේ මා අඳුරු කරපු කොටස අඩු කරාම නේද මේ කොටසේ වර්ගඵලය ලැබෙන්නේ. ප්‍රතිචාරය. නේ? ඔව් සර්. එතකොට ඔන්න අපි මේ වැඩේ කරන්න හදන්නේ. අපි මේ වැඩේ කරනවා. කොහොමද කරන්නේ? සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය වෙන්නේ x ගුණ කිරීම x වර්ගයනේ. ඒක තමයි මේ තියෙන්නේ. x වර්ගය. එයාගෙන් අපි අඩු කරනවා. මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේ කොටසේ වර්ගඵලය අපි අඩු දෙක ගුණ කිරීම x. දෙක ගුණ කිරීම x නේ. දෙක ගුණ කිරීම x. හැබැයි බලමු එයා එහෙම දරන් තියෙන්නේ කියලා පොඩ්ඩක්. ඍජුකෝණ ආයා කොටස් තුනකට අරන් තියෙන්නේ පුතේ. පුතේ කොටස් තුනකට අරන් තියෙන්නේ. මේ කොටස් තුනට අරන් තියෙන්නේ. මෙයයි. ඔන්න ඔහම තුනට අරන් තියෙන්නේ. එහෙනම් මුලින්ම මෙයාව ගමු. එතකොට එන්නේ දෙක ගුණ කිරීම මෙතන එන්නේ පුතේ x ඍණ 3. දෙක ගුණ කිරීම x ඍණ 3. හරිද? ඊළඟට මෙයාව x ඍණ 2 ගුණ කිරීම 3. එතන මෙතන එන්න ඕනේ 3. මෙයා එන්නේ 3 වාරයක් x ඍණ 2. මෙයා එන්නේ 2 වාරයක් x ඍණ 3. මේ ටික එන්නේ 2යි 3යි. එක වාරයක් 3. 2 වාරයක් 3. තේරුණාද? එතකොට ඉතිරි ඍජුකෝණාශාකාර කොටසේ වර්ගඵලය එන්නේ මේ සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලයෙන් අඩු කරනවා මේ ඉවත් කරපු කෑලි 3. මෙයා එන්නේ x ඍණ 3 වාරයක් 2යි. මෙයා x ඍණ 2 වාරයක් 3යි. මේක දෙවරක් 3යි. දැන් අපි උතන සුළු කරනවා. මෙන්න බලන්න. මෙතන වරහන් ඉවත් කරන්න. දෙවරක් x. නෑ මෙතන එහෙමම ලියාගමුකෝ ආයි. x ඍණ 3. හරි. දැන් වරහන් ඉවත් කරමු. x වර්ගය ඍණයි ධනයි ඍණ 2යි x ඍණයි ඍණයි ධන 6 ඍණයි ධනයි ඍණ x ඍණයි ඍණයි ධන 2 මෙතන ධන 6. ඔතන තේරුණාද? ඔව් සර්. හරි. දැන් ඕගලන්ට පේනවද x වර්ගය මෙතන තියෙනවා ඍණ 2යි x මෙතන තියෙනවා ඍණ x ඍණ 2යි x ඍණ x කීයද එන්නේ? කතා කරන්නේ. ඍණ 3යි x. ඍණ 3යි x මෙතන 2යි x එනවා. මෙතන පුතේ 3 අපිට ලියන්න බැරුණා මෙතන 3 නේද? මෙතන 3ක් නේ තියෙන්නේ. මෙතන 3 ඔව් මෙතන අපිට 3 ලියන්න බැරුණානේ. ආයෙ ඔන්න බලන්න. 3ක් තියෙනවා මෙතන. ඔන්න ආයි x වර්ගය ඍණ 2යි x ඍණයි ඍණයි ධන 6 දෙවරක් 3 6යිනේ. ඍණයි ධනයි ඍණ 3යි x ඍණයි ඍණයි ධන 6 ඊට පස්සේ ඍණ 6. ධන 6යි ඍණ 6යි අයින් කරා. දැන් ඍණ 2යි x ඍණ 3යි x කීයද? ඍණ 5x. ඍණ 5යි x. එතකොට x වර්ගය ඍණ 5යි x ධන 6 තමයි උත්තරේ. අවදෝක ආවේ නැහැ. ආවස. අනිතර තේරුණාද කාට හරි පුංචිව අපහැදිලිකමක් තියෙනවා නම් කියන්න. ආයි මං කරන්නේ. පැහැදිලිද? දරුවනි ඔව් සර්. ඔන්න ඔහොමයි. හරි? right. එහෙමනම් අපි කරේ x දින 2 වාරයක් x දින 3. ඔන්න මම ආයි ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර මැදින් හින්දා මම ආයි පොඩ්ඩක් ඒක වෙන විදිහකට වෙන්න මේ මෙන්න මේකයි අපි කරේ. ඔන්න බලන්න. ඔන්න මේ දැන් ඕගොල්ලන්ට කියනවා වර්ගඵලයේ ඇසුරෙන් මේක ಗುಣ සුළු කරන්න කියලා. මෙයාව සුළු කරන්න කියනවා වර්ගඵලයේ ඇසුරෙන්.
ඒතර ඕගොල්ලෝ කරන්නේ මෙහෙමයි. මුලින්ම පුතා ඕගොල්ලෝ අඳිනවා සමචතුරස්‍රයක්. එතකොට මෙයාගේ ගන්නවා මේ දිග x කියලා. මේ දිග x. මේ පැත්තක දිග x කියලා සමචතුරස්‍රයක් ගන්න. හරිද? ඊළඟට ඒ ගත්ත සමචතුරස්‍රයේ දැන් මේ තියෙනවානේ සමචතුරස්‍රය. මේ සමචතුරස්‍රයේ මේ x දින 5ක් හදාගන්න බෑ ඕගොල්ලෝ. x දින 5ක්. x දින 5ක් හදාගන්නේ එහෙනම් ඕගොල්ලෝ මෙතනින් 5ක දිග කැබැල්ලක්. මේ 5ක මේ වගේ 5ක කැබැල්ලක් කපලා අයින් කරනවා. ඒ කියන්නේ මෙතනින් ඕගොල්ලෝ මේක මේව කපනවා. ඔන්න. කපලා මේක අයින් කරනවා. එතකොට මේ කොටස ඔන්න අයින් කරනවා. හරිද? ඔන්න අයින් කරන එක තමයි මම මේ පෙන්නන්නේ. එතකොට මේ කොච්චරද මෙතන මේ කපපු කෑල්ල 5යි. එතකොට මෙතන මේ මුළු දිග කීයද? මේ මුළු දිග ආවේ ඔබ දන්නවනේ කීයද? උත්තර දුන්නා නම් තමයි හොඳ. x නේ. ඍණ 5. එතකොට මේ ටික කොච්චරද? x ඍණ 5. ඒක හරිද? ඔව් සර්. x ඍණ 5. දැන් මට දැන් මේ කොටස අපි හරි. මේක හරි. දැන් x ඍණ 4 හදා ගන්න ඕන. එහෙනම් පළල් පැත්තේ. පළල් පැත්තෙන් අපි මොකද කරන්නේ? පළල් පැත්තෙන් මෙතනින් අපි 4ක කොටසක් කපනවා. හතරක කොටසක් කපනවා. ඔන්න. 4ක කොටසක් කපලා ඒ කොටසත් අයින් කරනවා. මේව අපි 4ක කොටසක් කපලා අයින් කරනවා. ඇත්තටම 4ක කොටසක් කපලා අයින් කරනවා කියන්නේ ඔන්න මේ. එතකොට ඔන්න මේ ටික ඕගොල්ලන්ට දැන් එනවනේ මේ ටික කීයද එතකොට? x අඩු කිරීම 7. හරිද? x අඩු කිරීම 7. එතකොට ඔන්න බලන්න. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ඉතිරි කොටස. මේ ඉතිරි වෙනවනේ මෙන්න මේ කොටස. මෙන්න මේ ඉතිරි වෙන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍රය. මේ ඉතිරි වෙන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍රය. මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි අපිට දැන් හොයාගන්න ඕනේ. මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි අපිට හොයාගන්න ඕනේ. තේරුණාද? මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් මේ පළවෙනි කොටසේ වර්ගඵලයයි දෙවෙනි කොටසේ වර්ගඵලයයි තුන්වෙනි කොටසේ වර්ගඵලයයි මොකද කරන්නේ? අඩු කරනවා. නේ? මේ තුන් දෙනාම අඩු කරනවා. එහෙනම් සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ x වර්ගය. හරිනේ? එයාගෙන් අපි අඩු කරනවා. අඩු කරමු මෙන්න මේ කොටසේ වර්ගඵලය. මෙයාම කොහොමද ඉන්නේ? මේ ටික මෙතන ඔයගලන්ට පේනවා මේ ටික මේ ඔක්කොම කීයද? x ඍණ 4යි. හරිනේ? මේ ටික කීයද? 5යි. එහෙනම් ඒක එන්නේ 5 ගුණයක් x ඍණ 4. ඒක හරිද? ඊළඟට ආයි අපි අඩු කරනවා මේ ටික. මෙතන ටික කීයද? මෙතන එන්නේ 8. මෙතන එන්නේ ඔයගොල්ලන්ට පේනවා 3යිනේ. 3යිනේ. අනේ කීයද මේ? 4යි. 4යි. මේ ටික x ඍණ 5යි. නේ? එතකොට එනම් අඩු වෙනවා. මම මෙතන ඉඳ මදින්න මේව මකනවා. අඩු වෙනවා. එතකොට 4 වාරයක් x ඍණ 5. හරිනේ? ආයි අඩු වෙන්නේ කාවද? මෙතන කොටස. මෙතන කොටස මෙයා 4යි මෙතන 5යි. 4 වරක් 5. 20යි. දැන් ඔන්න ඔය ටික අපි අඩු කරමු.
එතකොට ඔන්න බලන්න x වර්ගය දැන් වරහන් ඉවත් කරා. පින. පස්වරක් x. හයි x පහයි පිනයි ඍණයි. ධන. ධන පස්වරක් අතර 20යි 20යි. පිනයි ධනයි. පින. රින හතරවරක් x. හතරයි හතරයි x. හතරයි පිනයි ඍණයි. ධන. ධන හතරවරක් 5. 20යි 20යි. 20යි ඍණ 20යි. 20යි ධන 20යි ඍණ 20යි. සුළු වුණා. x වර්ගය ඍණ 5යි x. ඍණ 4යි x. පින ඍණ 9යි 9යි x. ධන ධන 20. 20යි එහෙනම් මෙයාගේ ප්‍රසාරණය වෙන්නේ ඒ කියන්නේ මේක ಗುಣ කරාම වෙන්නේ x වර්ගය ඍණ 9යි x ධන 20. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය. දැන් තේරුණාද? ඔව් සර් අන්න ඒක තමයි. මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. අර කායි නැවත ඒකට ඔයා අධ්‍යයනය පුතාලා අධ්‍යයනය කරාම ඔයගලන්ට ඒක තේරෙයි. ඔය ක්‍රම දෙකයි. තුන්වෙනි ක්‍රමයක් අපි ඉක්මනට කතා කරමු. හරි ලේසි. ඒක තමයි පුතා අපි වැඩිපුර බහුලව භාවිතා කරන්නේ. කියන්න තුන්වෙනි ක්‍රමය කියලා. excuse me sir කියන්න පුතේ. ඕකේ සර් තුන්වෙනි ක්‍රමයට එන්නේ සර් x ඍණ 5යි x ඍණ 4යි මේ නිකන් කෙලින්ම උසුළු කරන එකද? ඔව් වරහන් ඉවත් කිරීමක් වෙන්නේ. හරි පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් දෙවෙනි ප්‍රකාශනයේ අපි වෙන වෙනම ගුණ කරනවා. කියන්න තුන්වෙනි ක්‍රමය පුතාලා මේ මට ඉස්සෙල්ල පළවෙනි උදාහරණය අපි ගත්තේ x ධන 3 අනිත් එක x ධන 2 නේ. ඔව් සර්. මෙච්චරයි. හරි ලේසි. මේකේ පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් දෙවෙනි ප්‍රකාශනයේ අපි වෙන වෙනම ගුණ කරනවා පුතේ. පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් අපි දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරනවා. මෙතන පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදය x එයාගෙන් දෙවෙනි ප්‍රකාශනයේ අපි ගුණ කරනවා මෙහෙම. මම පාඩ දෙකක් පාවිච්චි කරන්නම්. x එකතු කිරීම 2. පළවෙනි ප්‍රකාශනයේ මෙතන ධන 3 එයාගේ මන් දෙවෙනි ප්‍රකාශනයේ x ධන 2 අපි ගුණ කරනවා. දැන් අපි ගුණ කරමු. x ගුණ කරාම x ගේ වර්ගය. ධන 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 2x කින් ගුණ කරාම 2x. ධන 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 3 වරක් x 3x. ධන 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 3 වරක් 2 6යි. දැන් සජාතීය පද අපි එකතු කරනවා පුතේ. 2x 3x එකතු කරාම 5x එකතු කිරීම ධන 6 අච්චර දඟලන්න ඕනේ නැහැ නේද පුතා? ඔන්න ඔව් සර් මේක තමයි පුතේ අපි බහුලව භාවිතා කරන ක්‍රමය. තේරුණාද? බහුලව භාවිතා කරන ක්‍රමය. අරව දැනගෙන ඉන්න ඕන අපි බහුලව භාවිතා කරන වැඩිපුර යන පාර තමයි මේ පාර. මේ අපි වැඩිපුර යන්නේ මේ පාරේ. අර පාරත් දැනගෙන ඉන්න. අදිසියවත් යන්න උනොත් නේ. හරි. තව අපි ඍණ අවස්ථා දෙක තුනක් ගමු ඉක්මනට කරමු. පොඩි වෙලාවක් දෙන්න මට විනාඩි 10ක් විතර. හරි. පටන් ගමු. නැත්නම් පාඩම සම්පූර්ණ නැහැ. මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා. හරි හරි සර්. හරි සර්. හරිනේ. හරි. ඔන්න මම පුංචි වෙනසක් කරනවා දැන්. ඔයගොල්ලෝ දැන් ටක් දාලා හදන්න බලන්න. මෙතන පුතේ මම දානවා ධන 3 මෙතන ඍණ 2. කරන්න බලන්න.
හැදුව සර්. හැදුවා සර්. ඔව් කොහොමද ආවේ? x වර්ගය ධන x ඍණ අඩු කිරීම 5x අඩු කිරීම 6. ඒ කියන්නේ x ෙන් ගුණ කරා x ඍණ 2. ධන 3ෙන් ගුණ කරා x ඍණ 2. හැමතිස්සෙම දෙවෙනි ප්‍රකාශනය තමයි පුතා පළවෙනි ප්‍රකාශනයේ පද වලින් ගුණ වෙන්නේ. ඔව්. x ඍණ 2 පළවෙනි මුලින් තියෙන x ඍණ 2 නෙමෙයි x ඍණ 3. මුලින් තියෙන්නේ x සර් සමාන ලකුණු දාලා ඊට පස්සේ ඒක නෙමෙයි සර් ඊට පස්සේ සමාන ලකුණු දාලා ඉස්සරහින් ලියපු එක. සමාන x ඍණ 2 තියෙන්නේ x ඍණ 3 වෙන්න ඕනේ. නෑ පටලව වෙනවා. මේ තමයි පළමු ප්‍රකාශනය. මෙයා පළමු. හරි මෙයා සර්. දෙවන. මට පැටලුණා. ඔව්. දෙවන. දැන් පළමු ප්‍රකාශනයේ පද දෙකෙන් තමයි දෙවැන්නම ගුණ කරන්නේ. හැමතිස්සෙම දෙවැන්නම ගුණ කරන්නේ. හරිනේ? right. excuse me sir. හරි සර්. වැරදුණා. අර x වරහන් x මේ ඍණ දෙකනේ. ඔව්. ඊට පස්සේ සර් එකතු කිරීම ධන 3 ආවේ කොහොමද? ධන 3 ආවේ කොහොමද සර් එතනට? ඇයි මෙතන මේ තියෙන්නේ? මේ ධන 3 එතනට ගේනවද සර්? ඔව් මේ ධන තුنين තමයි ගුණ කරේ. හරි. ඊළඟට x ගුණ කිරීම x ගේ වර්ගය. නොපෙනුනාට මෙයාගේ ලකුණ පුතා ධනනේ. ධනයි ඍණයි ඍණ. x දෙකෙන් ගුණ කරාම 2x. ධනයි ධන තුන් වරක් x 3x. ධනයි ඍණයි ඍණ තුන් වරක් 2 6යි. ඔන්න මෙතනට තමයි මේකේ පීවර වලට ලකුණු ලැබෙනවා. මේ පීවරට ලකුණක් එනවා. මේ පීවරට ලකුණක් එනවා. ඊළඟට ඔන්න අපි මේ ටික එකතු කරනවා. x වර්ගයත් එක්ක එකතු වෙන්න එක්කෙනෙක් නැහැ. ඍණ 2x ධන 3x. ඒ කියන්නේ ඍණ 2යි ධන 3යි. කීයද? ධන 1x. ධන 1යි. විරුද්ධයි අඩු කරා වැඩි එක්කෙනාගේ ලකුණු දැම්මා. ඒ කියන්නේ ධන x එක දාන්නේ අපි සංගුණක එක ලියන්නේ නැහැ නේ ධන x එක ලියන්නේ නැහැ. ඍණ 6 ඔන්න ඕකාවද දුල පුතාලට. ඔව් සර්. ලකුණු තුනක් තියෙන තැන. right මෙන්න තව එකක්. ඔන්න මම පොඩි සංශෝධන කරන්නේ මෙතන. ඔව් x කියලා නේද 1x කියලා දැම්මම ප්‍රශ්නයක් නැහැ නේද? ඒකනේ මම කිව්වේ දාන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ තමයි. ප්‍රශ්නයක් නැත්තම් නොදා හිටියත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? සංගුණක එක ලියන්නේ නැහැ පුතා අපි බීජ ගණිත. ඒක සම්මතයක්. නේ? බීජ ගණිතේ අපි එක කියලා ලියන්නේ නැහැ. එහෙමනම් මෙන්න එක ලියලා පුරුදු වෙන්න ඕනෙත් නැහැ. එහෙම ලියන්න ඕනේ නැහැ. එතකොට මෙතන මම දානවා x ඍණ 5යි x ඍණ 6යි හදන්න බලන්න. හැදුවා සර්. දෙපාරක් බලන්න. හරි? හරි හරි සර්. සර්. කියන්න මට උත්තරේ. x වර්ගය අඩු කිරීම 11x ධන 30. right. නිවැරදි පුතා. very good. x මෙතන ඉන්නේ x ඍණ 6. ඊට පස්සේ මෙතන ඍණ 5. මෙතන ඉන්නේ x ඍණ 6. වරහන් ඉවත් කරමු. ධනයි ධන x වර්ගය.
ධනයි ඍණයි ඍණ 6x. ඍණයි ධනයි ඍණ 5x. ඍණයි ඍණයි ධන 6 වරක් 5 30යි. x වර්ගය දැන් මෙතන පුතේ ඍණ 6යි ඍණ 5යි කීයද? ඍණ 11යි. අන්න හරි. ඒව දැන් පුළුවන් වෙන්න ඕනේ. 11 ඍණ 11යි ධන 30යි. අර වර්ගඵල සෙල්ලම් දාලා දැන් මේක අපි වර්ගඵලෙන් හදන්න කොච්චර දඟලුවද නේ? මේක වර්ගඵලෙන් හැදුවා නම් තාම හදනවා එන. ඒ පාරේ යනවා නම් තාම යනවා නේද පුතේ? ඒ පාරේ යනවා නම් තාම යනවා. ඉතින් ඒ පාර කියලා තිබුණොත් ඒ පාරේ යන්න කියලා ඉතින් යන්න වෙනවා. ඒකයි. ඒ පාරේ යන්න කියලා තිබුණොත් යන්න වෙනවනේ. කියලා නැත්තම් ඉල්ලන් යන්න ඕනේ නේ. නේ? අන්න එහෙම. කතාව. ඉතින් තවදුරටත් ඕගොල්ලන්ව රඳව ගන්න ඕනේ නෑ දැන්. දැන් ඕගොල්ලන්ට මේ වැඩේ තේරුණා. දැන් මේක කරන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මේ අභ්‍යාස කරන්න ඒ අභ්‍යාසය තුල ඕගොල්ලන්ට ගැටලු මතුවේ. මතුවෙනවා අනිවාර්යයෙන්. පළවෙනිම පුතේ ඕගොල්ලෝ මෙන්න මේ වැඩේ කරන්න. මේ පෙළ පොත හොඳට අධ්‍යයනය කරන්න. මේ ගාන ලියා ගන්න. සටහන් පොතේ වුණත් කමක් නැහැ. ඕගොල්ලෝ මේක ලියා ගන්න. තනියම හදන්න. චෙක් කරන්න. හරි දාගන්න. ආයි මේ ගාන ලියන්න. තනියම හදන්න. චෙක් කරන්න. ওই විදිහට නිදසුන් ගණන් සටහන් පොතේ ලියලා හදන්න තනියම. හදලා චෙක් කරන්න. ඊළඟට අභ්‍යාසයට මේ මෙන්න මේ වගේ වැඩක් තියෙනවා. මෙහෙම ආවොත් මේ බව පෙන්වන්න කියලා. ඒන් එහෙකුත් ඕන මම පැහැදිලි කරලා පෙන්නන්නම්. මේකේ තියෙන මේ බව පෙන්වන්න කියලා. මේක මේ අපි කරපු එක සත්‍යද කියලා ඔප්පු කරන විදිහක් තමයි මේකේ. මේක එක පොඩ්ඩක් කියලා දෙන්න. නැත්නම් ඒක මේ දැන් අපි මේක දැන් සත්‍ය බව ඔප්පු කරන්න හදන්නේ. අපිට කියනවා මේක සත්‍ය බව ඔප්පු කරන්න කියලා. දැන් මම මේක ගත්තොත් එහෙම දැන් මෙයාගේ ඉන්නේ ප්‍රකාශනය x වර්ගය ඍණ 11x 30නේ. එහෙනම් අපිට කියනවා x සමානයි 10 වන විට බව පෙන්වන්න. බව පෙන්වන්න. මේක ලියාගන්න පුතේ මාත් එක්ක කරමු. x සමානයි 10 වන විට මේ බව පෙන්වන්න. හරිද? පැන්සිලෙන් කොටු කරගන්න. හරි පටන් ගමුද? කොහොමද? හරි සර්. හරි. දැන් මේකේ මේ ප්‍රකාශනයේ පැති දෙකක් තියෙනවා. මොකද පැති දෙක? මේ පැත්ත අපි ගන්නෙ වම් අත් පැත්ත කියලා. වම් අත් පැත්ත. මේ පැත්ත අපි ගන්නෙ දකුණු අත් පැත්ත. අපි බලගත් දෙක දෙපැත්ත දිග හැරියාම මේ දකුණු පැත්තනේ මේ වම් අත පැත්ත. අපි මුලින්ම x සමානයි 10 අපි මේ වම් අත පැත්ත මුලින්ම ගන්නවා වම් අත පැත්තට ආදේශ කරනවා. x සමානයි 10 ආදේශය මාත් එක්කම කරමු. එතකොට x වෙනුවට අපි දාන්නේ 10 අඩු කිරීම 5 10 අඩු කිරීම 6. දැන් මේක සුළු කරන්න. 10න් 5 5යි. ගුණ 10න් 6ක් 4යි. 10න් 6ක් 4යි. හරි? එතකොට 5 4 20යි. ඔන්න මෙතන අපිට එනවා 20. හරි 10න් 5 5යි 10න් 6ක් 4යි 5 4 20යි. ඒක තේරුණාද? ඊළඟට ඔගොල්ලෝ ගන්න දකුණු අත පැත්ත. දකුණු අත පැත්ත. x සමානයි 10 ආදේශය. එතකොට එතන x වෙනුවට දාන්නේ 10 වර්ගය. අඩු කිරීම. 11 ගුණ කිරීම 10.
තේරුණාද? ප්‍රතිචාර නැහැ. ඔව් සර්. හා? ඔව් සර්. ඊළඟට 10 වර්ගය කියන්නේ 100යි. 11 වරක් 10 110යි. මෙතන 30යි. එතකොට 100යි 30යි එකතු කරගන්න. 100යි 30යි 130යි. 130න් 110ක් අඩු කරාම උත්තරේ 20යි. එතකොට x සමානයි 10 වෙනකොට මේ පැත්තේ අගයක් 20යි මේ පැත්තේ අගයක් 20යි. එහෙනම් මේ ප්‍රකාශන දෙක සමානයි නේද? අන්න අපි එහෙනම් කියනවා එම නිසා x ඍණ 5 වාරයක් x ඍණ 6 සමානයි x වර්ගය ඍණ 11යි x ධන 30 වේ කිය. පැහැදිලි? අන්නේදී. පැහැදිලි නේ? නිදි මතේදී ඉන්නේ? නෑ සර්. හරි. ඔන්නමයි කතාව. එහෙනම් පුතේ පහ දෙක අභ්‍යාසය මේක සම්පූර්ණ කරගන්න. පහ දෙක අභ්‍යාසය සම්පූර්ණයෙන්ම කරන්න ඒ පාඩම මෙතනින් අවසන් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අපි දෙන්නේ VG ප්‍රකාශන වල සාධක කොටස. ඔව් කියන්නේ. අනිසේ x ඍණ 5 ඊට පස්සේ x ඍණ 6ට උඩින් තියෙන මොකක්ද අර ඩොට් එක? වම් මත පැත්ත. මේක නේද? ඔව් සර්. ඒ කෙටියෙන් ලියන්නේ. වයන්න අයන්න පෑ. වම් අත පැත්ත. මේ දකුණු අත පැත්ත. හරි. එහෙමනම් අපි නවත්තමු නේ. හරිනේ. පුතාලා අභ්‍යාසය කරන්න පුළුවන් ලියාගත්ත නේද? මේ මෙන්න මේ අන්තිම අභ්‍යාසය පහ දෙක අභ්‍යාසය සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් ගැටලු මතුවේ. ඒව දෙතුන් සැරේ උත්සාහ කරන්න. මිශ්‍ර අභ්‍යාසයක් කරන්න. මේ ගණන් දෙකත් විශේෂයෙන් කරන්න පුතා. හරි වැදගත් ගණන් දෙකක් මේ දෙක. මේ දෙකත් කරන්න. හරි එහෙමනම්. එහෙනම් දුවල පුතාලට හැමෝටම සුබ රාත්‍රියක්. නිරෝගීමත් දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. Thank you sir. සුබ රාත්‍රියක්. Excuse me sir. කියන්නේ මේ 6 වසරේ ක්ලාස් කීයටද තියෙන්නේ? කවදද තියෙන්නේ? මේ ෆිසිකල් ක්ලාස්? 6 වසරේ ෆිසිකල් ක්ලාස් නම් පුතේ තාම පටන් ගත්තේ නෑ. මොකද මේ අයියලා කළා තාම මේගොල්ලන්ගේ විභාග ඉවර නැති හින්දා දැනට ඔන්ලයින් යනවා. ඔන්ලයින් ක්ලාස් එක දැන් අපි පෙබරවාරි මාසේ පටන් ගත්තේ. දැන් ඉරිදා 4 ඉඳන් 6 වෙනකම් ඔන්ලයින් වෙන. හරි? හා සර් එයා ගෲප් එකකටත් බැඳිලා හිටියා මේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්නයි කියලා හිතලා තියෙන්නේ. ෆිසිකල් ක්ලාස් එක පොඩ්ඩකට තාම මේ වෙලාවක් හදාගන්න බෑ. සතියේ මැද දවසකට ගන්න අමාරුයිනේ. ඒ හින්දා මේ සෙනසුරාදා උදේ වරුව තමයි වැටෙන්නේ. සෙනසුරාදා උදේ දැන් මේ දවස්වල අර ඕලෙවල් අයියලා අක්කලාට එක්සෑම් යනවනේ ගෙන්නලා කරනවනේ ගිය සතියේ ඉඳන්. ඒ හින්දා ඒ වෙලාව මේ හම්බ වෙන්නේ අපිට මාර්තු මාසේ වරුණාම. හරි? සර් 8 වසරේ එහෙම ෆිසිකල් 8 වසරේ දැන් බොහෝ දුරට ලබන සතියේ ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු තියෙනවා. දැන් පටන් ගත්ත ක්ලාස් දෙකක් පටන් ගත්තා. ලොකු පන්ති 10 පන්තිය පටන් ගත්තා. ඊට පස්සේ ලබන සතියේ අපි පොඩ පටන් ගමු. හරි? හරි සර් thank you.